නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත සදහැවත් පින්වතුනේ, අදත් මේ සුපින්බර අරුණෝදයේම ධම්මපදයේ උතුම් ගාථා රත්න මුල් කරගෙන සද්ධර්මයේ ශ්‍රවණය කරන්නටයි අපි මේ සූදානම් වෙන්නේ පින්වතුනේ. අද ධම්මපදයේ එක වග්ගයක්ම, ධම්මපදයේ යෙදෙන 19 වෙනි වග්ගය, ධම්මට්ට වග්ගය කියන කොටසම අපි මේ දේශනාවේදී ශ්‍රවණය කරනවා, ඉගෙන ගන්නවා. ධම්මට්ට කියන එකේ අදහස පින්වතුනේ ධර්මයේ පිහිටීම. බුදු කෙනෙක්ගේ ශාසනය මුණ ගැහිච්ච මේ අවස්ථාවේ සදහම් පදයක් ශ්‍රවණය කිරීමේ වාසනාව ලැබූ හැමෝම ආසා කරන එක ධර්මයේ පිහිටීමට. නමුත් ධර්මයේ පිහිටීම කියලා කියන්නේ මොකක්ද? ධර්මයේ පිහිටන්නේ කොහේද? ධර්මය බාහිරින් පිහිටුවා ගන්න පුළුවන් එකක් නෙමෙයි. බාහිර අඳින පළඳින විදිහෙන්, කතා කරන විදිහෙන්, බාහිරින් පෙන්වන ප්‍රතිරූපයෙන් ධර්මයේ පිහිටුවා ගන්න බෑ. එයා එළියට නිකුත් කරන වචන වලින් ධර්මයේ ජීවිතේ පිහිටුව ගන්න පුළුවන් කමක් නැහැ. ධර්මයේ පිහිටනවා කියලා කියන්නේ අභ්‍යන්තරේ හටගන්න එක. බාහිර පෙනුමකින් ධර්මයේ පිහිටියාද නැද්ද කියන එක හොයන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒක හොඳට ලස්සනට තේරෙනවා මේ ධම්මට්ට වර්ගය අපි ඉගෙන ගන්නකොට. අද දවසේ පින්වතුන්ලාට ධම්මපදයේ ධම්මට්ට වග්ගයේම ගාථා ශ්‍රවණය කරන්නත්, සජ්ජායනා කරන්නත් එසේ බොහෝ පින්පුරා ගන්න ලැබෙන අවස්ථාවක්. ඒ නිසා ධර්මයේ පිහිටනවා කියන අදහස ඇති කරගෙනම අපි මේ ලැබූ මනුස්ස ජීවිතේ බුද්ධ ශාසනය මුණ ගැහිච්ච වෙලාවේ අපි කොයි කවුරුත් හිතවල ඇති කරගත යුතුම අදහසක් නේ. අනේ මමත් මේ ධර්මයේ පිහිටන්න ඕන. මගේ ජීවිතය තුළ ධර්මය පිහිටුවා ගන්න ඕන කියන අදහස. ඒ අදහස ඇති කරගෙන අපි අද දවසේ මේ උතුම් සද්ධර්මයේ ශ්‍රවණය කරමු. අද දේශනාව වෙනුවෙන් දායකත්වයෙන් දරනු ලබන්නේ ඕස්ට්‍රේලියාවේ විසින පින්වත් නිලංක බණ්ඩාර මහත්මයා සහ ශනෝපා බණ්ඩාර මහත්මිය යන ඒ පින්වතුන්ලා දෙපළ විසින්. පින්වතුනි, ධම්මපදයේ ධම්මට්ට වර්ගයේ පළමුවෙනි ගාථා රත්නය භාග්‍යවත් බුදුරජාන් වහන්සේ දේශනා කළේ මේ විදිහට. මේ ගාථාව පින්වතුන්ලාට තිරේ දර්ශනය වෙනවා. මේ බඳු උතුම් ගාථා රත්න මේ වගේ මේ හිමිදිරි උදෑසනකම සජ්ජායනා කරන්නට ලැබීම, ශ්‍රවණය කරන්නට ලැබීම මහා වාසනාවක්. ඒ නිසා පින්වතුන්ලාත් තිරේ දර්ශනය වෙන මේ ගාථා හොඳින් බලාගෙන මාත් සමගම මේ ගාථාවන් සජ්ජායනා කරන්න. නතේන හෝති ධම්මට්ඨෝ යේනත්තං සහසානයේ යෝච අත්තං අනත්තංච උභෝ නිච්චේය පණ්ඩිතු
යම් වැරදි පිළිවෙලකින් සැහැසි ලෙස යෙදූ බසකින් කරයි නම් තීරණයක් එහි දහම පිහිටා නැත්තේ. නුවණ ඇති යම් කෙනෙක් හොඳ නරක විමසයි නම් අසාහසේන ධම්මේන සමේන නයති පරේ ධම්මස්ස ගුත්තු මේධාවි ධම්මට්ඨෝති පෞච්චති. සැහැසි නොවෙමින් දැහැමිව යහපත් කරුණු ගොනු කොට අනුන් සුරැකින අයුරින් යහපතම සලසයි නම් දහමෙහි පිහිටි බව ඒ නැනැතියා හට පවසයි. කෙනෙකුට ධර්මයේ පිහිටියා කියලා කියන්නේ අගතිගාමී නොවී තීරණ ගන්න තැනැත්තටයි. අගතිගාමී වෙනවා කියලා කියන්නේ මොකද්ද? ඇතැමෙක් තීන්දුව තීරණ ගන්නකොට ඇතැමෙක් කියනවාට වඩා හොඳම වචනේ බොහෝ දෙනෙක් තීන්දුව තීරණ අරගන්නකොට අගති වලට යනවා. එක්ක ඡන්දයෙන් අගතියට යනවා කැමැත්තෙන්. එක්ක ද්වේෂයෙන් අගතියට යනවා අකමැත්තෙන්. අකමැත්ත මුල් කරගෙන අගතිගාමී වෙනවා. අපි හිතමු යම් තීන්දුවක් තීරණයක් දෙන්න තියෙනවා. ඒ තීන්දුව තීරණය දෙනකොට කෙනෙක් මුල් කරගන්නවා තමන් කැමති කාටද? තමන් ආස කාටද? එතකොට එයා ඡන්දයෙන් අගතියට ගියා. එතකොට එයාට උන්නේ සාධාරණය අසාධාරණ නෙමෙයි. කැමති කාටද? අන්න අගතිගාමී. ඊළඟට ද්වේෂයෙන් අගතියට යනවා කියලා කියන්නේ මං අකමැති කාටද? අකමැති කෙනා පරද්දන්න ඕන. සාධාරණේ අසාධාරණේ කාටුණක් කමන්නේ. අගතිය. ඊළඟට භයෙන් අගතියට යනවා. අපි හිතමු හොඳ දක්ෂයෙක් ඉන්නවා. ඒ දක්ෂයා වෙනුවෙන් තීන්දුවක් තීරණයක් ගන්න අවස්ථාවක් එනවා. ඒ දක්ෂයාට ඉරිසියා කරනවා තීරණය දෙන කෙනා. මේ මිනිස්සයා මේ විදිහට ගියොත් නම් මේ මිනිස්සයා මාවත් පරද්දාගෙන යයි. ඒ නිසා මෙතනින්ම කපන්න ඕන. එයා භයෙන් අගතියට යනවා. ඊළඟ එක තමයි මෝහෙන් අගතියට යෑම. මෝහෙන් අගතියට යාම කියලා කියන්නේ මෝඩකම. මුලාව. මෝඩකම නිසා මෝඩ තීන්දුව තීරණ ගන්නවනේ. එතකොටත් ඒ තීරණේ වැරදි. එහෙම නැතුව යම් කෙනෙක් හොඳට කරුණු කාරණා විමසලා බලලා තමයි තමන්ගේ සම්බන්ධීනුත් අනුන්ගේ සම්බන්ධීනුත් ජීවිතේ තීරණ ගත යුත්තේ. තමන් ගැන තීරණ ගන්නකොටත් පිංගතුනේ අගතියකට ගිහින් නෙමෙයි තීරණේ අරගත යුත්තේ. ඡන්දයෙන්වත්, ද්වේෂයෙන්වත්, බයෙන්වත්, මෝහයෙන්වත් අගතියට යන්න හොඳ නැහැ. දැන් මාගන්ධියාවට සිද්ධ වුණේ ඒකනේ. මාගන්ධියාව බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් භාසිතය භාග්‍යතුන් වහන්සේ මාගන්ධියාව තමන් වහන්සේ ළඟට එකතු කරගෙන එනකොට මාගන්ධියාගේ දෙමව්පියෝ කැමති වුණා බුදුරජාණන් වහන්සේට මාගන්ධියාව විවාහ කරවලා දෙන්න. ඒගොල්ලෝ දන්නේ නෑ මේ භාග්‍යතුන් වහන්සේ කියලා. ඒගොල්ලන්ට සතුටු තිබුණා තමන්ගේ ලස්සන දුවව ලස්සන පුරුෂයෙකුට දෙන්න ඕන කියලා. බුදුරජාණන් වහන්සේ දැක්ක ගම මීටත් වඩා ලස්සන පුරුෂයෙක් නැත කියලා දුවව කැඳවාගෙන ආවා විවාහ කරලා දෙන්න. එතකොට දුව මාගන්ධියා බුදුරජාණන් වහන්සේව දැක්ක ගමන් වසඟ වුණා. අපේ මේ වගේ පුරුෂයෙක් මගේ වෙනවා නම් මං මේ පුරුෂයාට බිරිඳ වෙනවා නම් මට ඊට වඩා වාසනාවක් තියෙනවද? දැන් ඇය බුදුරජාණන් වහන්සේ ඒ භාග්‍යතුන් වහන්සේගේ සුන්දර සිරුර දිහා බලාගෙන ඇගේ කාම ලෝකයේ අතරමං වුණා. මේ පුරුෂයාත් එක්ක මං යුග ජීවිතයක් ගත කරන්නේ මෙහෙමයි කියලා. ඒ වෙලාවේ ඇය ආස කරන්නේ වෙන මෙහෙකට. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇහෙනවා. මේ ශරීරේ හරියට සම්පූර්ණයෙන්ම අසූචි පුරවලා අසූචි පිර වූ භාජනයක් මතු පිටින් කැටයන් කරලා තියෙනවා වගේ. මේ බඳු භාජනයක් මෙබඳු සිරුරක් අසූචි පුරවා කැටයන් කරන ලද බඳුනක් වගේ තියෙන මේ සිරුරක් අතකින් තබා පයකින්වත් ස්පර්ශ කරන්න තථාගතයන් වහන්සේ නම් කැමති නැහැ. බුදුරජාණන් වහන්සේ සත්‍ය වදාළේ. ඒ සත්‍ය වදාරනකොට තමන්ගේ ජීවිතේට මේ සත්‍ය ගලපා ගැනීමට බාධා වුණේ අගතිය. තමන් ආස කරේ සිරුර සරසා ඉන්න. ඒකට ප්‍රතිවිරුද්ධ වචන එද්දී ඒ වචනෙට ගැටුණා.
වචනෙට ගැටිලා ද්වේෂයෙන් අගතියට ගියා. ඊළඟට ඡන්දයෙන් අගතියට ගියා. තමන් කැමති දෙයින් අගතිගාමී වුණා. ඒකම තමයි හරි කියලා හිතුවා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස පවා භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක පිරිස පවා දකින්නකොට ඒ ශ්‍රාවක පිරිසට කරදර හිංසා කරන්න පටන් ගත්තනේ. මොකද භාග්‍යතුන් වහන්සේට ශ්‍රාවක පිරිස වැඩි වෙයි කියලා බය වුණා. අගතියට ගියා. මෝඩ තීන්දුව తీරන අරගත්තා. අන්තිමේ වෙනසී ගියානේ. මේ වෙනකොට නිරේ පැහැෙනවා. ධර්මයේ ඇහෙන මානේ බුදුරජාණන් වහන්සේ නමකගේ සුන්දර ඒ දහම් සරයෙන්, ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ බ්‍රහ්මස්වරයෙන්. දැන් අද පින්වතුනි ලෝකේම එච්චර ලස්සන සොරයක් අහන්න නැහනේ. බුදුරජාණන් වහන්සේ කටහඬ තරම් ලස්සන කටහඬ. ඉතින් ඒ කාලේ මාගන්ධයාට භාග්‍යතුන් වහන්සේ හඬ අහන්නත් ලැබුණානේ. ඔක්කොම ලැබිලත් අවසානයේ සම්පූර්ණයෙන් වෙනසී ගියේ ඇයි? අගති නිසා. ඒ නිසා මේ අපි නැනවතුන් නුවණැත්තෝ කියලා සාමාන්‍යයෙන් කිව්වට හරියටම නැනවතා කියලා කියන්න තියෙන්නේ. හරියටම ඥානවන්තයා නුවණැත්තා කියලා කියන්න තියෙන්නේ ධර්මයේ පිහිටගෙනාටමයි. හරියටම නුවණැත්තා ගැනත් බුදුරජාන් වහන්සේ මේ ධම්මට්ට වර්ගයේදී මෙහෙම වදාලා. නතේන පණ්ඩිතෝ හෝති යාවතා බහුභාසති කේමි අවේරේ අභයෝ පණ්ඩිතෝති පෞච්චති. බොහෝ සෙයින් බණ කිව්වත් එයින් නුවණැත්තෙක් නොවේයි. රැකවරණ සලසයි නම් මෙත් සිතින් යුතු වෙයි නම් බිය ඇති නොකරවයි නම් ඔහුට නුවණැත්තා කියයි. යම් කෙනෙකුට නුවණැත්තා කියලා හරියටම කියනවා නම් කියන්න ඕනේ කොහොමද? ඒ කෙනා අනිත් අයට රැකවරණ සලසන කෙනෙක් නම්, මේ සත්වයාට බියක් ගෙනෙන්නේ නැති කෙනෙක් නම්, මේ සත්වයෝ ගැන මෙත්සිතින් යුක්තවම වාසය කරන කෙනෙක් නම්, මෙත්සිත හදවතිනුත් පතනවා නම්, ඒ මෙත්සිත ක්‍රියාවෙනුත් පෙන්නනවා නම්, ඒ මෙත්සිත වචනවලිනුත් පෙන්නනවා නම්, ඒ මෙත්සිතින් යුක්තවම ආකල්පත් තියෙනවා නම්, මේ සත්ව වර්ගයාට බිය නොගෙන මේ සත්ව වර්ගයා ආරක්ෂා කරන ඒ බඳු කෙනාට කියනවා නුවණැත්තා කියලා. එහෙම නැතුව ගොඩාක් කතා කරපු පමණින්, සෑහෙන්න වර්ණනා කර කර බණ කියපු පමණින් ඒ පමණකින් නුවණැත්තෙක් වෙන්නේ නැත කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට අපි අපේ ජීවිතේ මේ නැනවත් භාවය කියන එක බාහිර ඇඳුමකින් පෙන්වන එක නෙමෙයි. බාහිරින් ඇවිදගෙන යන ආකාරයෙන් පෙන්වන එක නෙමෙයි. ඊළඟට මේ යම්කිසි ප්‍රතිරූපයක් ගොඩනගා ගැනීමත් තුලින් පෙන්වන එකක් නෙමෙයි. ඇත්තම නුවණැත්තෙක් වෙන්නේ කොහොමද? තමන්ගේ පැත්තට හැරි හැරි බල බල හිතන්න ඕන. මමත් මෛත්‍රියට ආස කෙනෙක්. මමත් කරුණාවට ආස කෙනෙක්. මමත් රැකිලා ඉන්න ආස කෙනෙක්. මාත් පීඩා නැතුව ඉන්න ආස කෙනෙක්. මාත් සාධාරණයට ආස කෙනෙක්. මාත් යුක්තියට ආස කෙනෙක්. එහෙනම් මේ මිනිස්සු, මේ හැම සත්වයෝ ඒගොල්ලොත් එහෙමනේ. ඒගොල්ලොත් ආසයි තමන්ගේ ජීවිතයට කරදරයක්, හිංසාවක්, පීඩාවක් නොවෙනවට. ඒගොල්ලොත් ආසයි තමන් නින්දා විඳින්න නැතුව ඉන්න. ඒගොල්ලොත් ආසයි තමන්ගේ දේ රැකෙනවට. ඒගොල්ලොත් ආසයි තමන්ගේ බිරිඳ ස්වාමියා වැරදි මාවත්වල යන්නේ නැතුව තමන් එක්ක ආදරින් ඉන්නවට. අන්න එහෙම හිතලා යා ජීවිතය ගොඩනගන්නේ. ඒ බඳු කෙනා නුවණැත්තා. ඒ බඳු නුවණැත්තෙන්නේ පින්වතුනි ලෝකේ යහපත පිණිස සිල්වත් භාවයක් උපදවාගෙනනේ. දැන් මත්යෙන් මත්ද්‍රව්‍ය බීගෙන බලන්න වර්තමානයේ අපිට කොච්චර සෝචනීය දේවල් දකින්න ලැබෙනවද? සල්ලාලකම් කර කර කොච්චර සෝචනීය දේවල් මේ සමාජයේ දකින්න ලැබෙනවද? සමහරවිට බාහිරින් බැලුවොත් එහෙම හොඳ ලොකු වාහනවල යන, සමහරවිට ඉහළ නිලතල දරන, බාහිරින් නැනවත හොයන්න බෑ. නැනවත් භාවය කියන එක ජීවිත අභ්‍යන්තරේ පිහිටන්න ඕන එක. ජීවිත අභ්‍යන්තරේ පිහිටන්න ඕන එක. ඒ ජීවිත අභ්‍යන්තරේ යම් ගුණයක් පිහිටියාට පස්සේ ඒ ගුණයට තමයි දෙවිවරු ආසා කරන්නේ. දැන් බුද්ධ කාලේ එක භික්ෂුන් වහන්සේ නමක් හිටියා. ඒ භික්ෂුන් වහන්සේ ගොඩාක් ධර්මයේ දන්නවා. අනිත් අයට ධර්මයේ කියලා දෙනවා.
හැබැයි තමන් වහන්සේ ධර්මයේ පිණිස උනන්දුවක් නැහැ. ධර්මයේ කීමට ඉගැන්වීමට විතරයි උනන්දුව තිබුණේ. තමන් වහන්සේට වගේ වගක් නැහැ ධර්මයේ ගැන. ඒ ස්වාමීන් වහන්සේගේම ටිකක් සමීප හිතවත් භික්ෂුන් වහන්සේ නමක් හිටියා. ඒ භික්ෂුන් වහන්සේ එහෙම නැහැ. ඒ භික්ෂුන් වහන්සේ ගොඩාක් වෙහෙසිලා ධර්මයේ හැසිරුණා, ධර්මය අවබෝධ කළා. ඒ ධර්මය අවබෝධ කරපු භික්ෂුන් වහන්සේ නිතර එකම උදානයක් කිව්වා. එකම එක ගාතාවක්. මෙන්න මේ ගාතාවේ ඒ ගාතාව මේ රහතන් වහන්සේ නමක් අරහත් සුවයේ ඉඳලා පහල කරපු උදානයක්. අපි සජ්ජායනා කරමු. ඒ අදිචේතසෝ අපමඤ්ජතු මුනිනෝ මෝනපතේසු සික්ඛතු සෝකාන භවන්ති තාදිනෝ උපසන්තස්ස සදා සතිමතු දියුණු කළ සිතකින් යුතු නොපමාවෙන්ම සිටිනා මුනි බවට පත්වන මුනි මග හොඳින් හික්මුණ අටලෝ දමට නොසැලෙන සදා සිහිනුවන පවතින කෙලෙසුන් සංසිඳුන මුනිවරයාට කිසි දින ඇති නොවෙත් මයි සෝකයෝ. ඕන්න ඔය ගාථා රත්නය තමයි උන්වහන්සේගේ උදාන ගාථාව. ඉතින් නිතර දහම්සුව විඳ ඔය ගාථාව කියනවා. ඔය ගාථාව කියන හැම වතාවකම වනය ඒක නින්නාද වෙන්න දෙවියෝ සාදුකාර දෙනවා. ඒක අවස්ථාවක භික්ෂුන් වහන්සේලා පිරිසක් මේ වන පියසට වැඩම කරලා ඉද්දි මේ භික්ෂුවට ඔය උදාන ගාථාව කියවුණා. උදාන ගාථාව කිව්වා විතරයි ඉතා මිහිරි සාදු නාදයක් මුළු වනයේ පුරා පැතිර ගිය අර භික්ෂුන් වහන්සේලා හරි පුදුමයි. ඒ භික්ෂුන් වහන්සේලා මේ භික්ෂුව ළඟට ඇවිල්ලා වැඳලා ඇහුවා. ස්වාමීනි හරි පුදුමයිනේ. ඔබ වහන්සේ එක ගාථාවක් කිව්ව ගමන් මේ වනයේ ඒක නින්නාද වෙන්න සාදුකාර ඇහුණනේ. නමුත් කවුරුත් නැහැ. කවුද ස්වාමීනි සාදුකාර දුන්නේ? එතකොට මේ භික්ෂුන් වහන්සේ බොහොම අහිංසක විදිහට කිව්වා ඕක නිතර වෙනවා. ඔය දෙවිවරු තමයි සාදුකාර දෙන්නේ. ඉතින් දෙවියෝ ධර්මයට ප්‍රියනේ කිව්වා. එතකොට මේ භික්ෂුන් වහන්සේලා හරි සතුටු වෙලා අර ගොඩාක් ධර්මයේ දන්න භික්ෂුව ළඟට ගිහින් මේක කිව්වා. ඒ භික්ෂුවට මේක කිව්ව ගමන් ඉරිසියා හිතුණා. දැන් මේ ධර්මයේ ගොඩාක් කටපාඩමින් තිබුණාට තමන් ගාව තියෙන ඉරිසියාව අඳුන ගන්න බැරුව ගියා. ඉරිසියා හිතුණා. ඉරිසියා හිතලා අර භික්ෂුණුත් එකතු කරගෙන ආවා. දැන් ඔය එක ගාතාවක් දන්න කෙනා ඒක ගාතාව කිව්වහම ඔහොම දෙවියෝ සාදුකාර දෙනවා නම් එහෙනම් ඉතින් මම බණක් කිව්වොත් එහෙම දෙවියෝ සෑහෙන වෙලාවක් සාදුකාර දෙයි. එහෙම කියාගෙන ආවා. ඇවිල්ලා මේ වනයේ එක් රුක් සෙවණක ඉඳලා තමන් වටේ ලොකු ශිෂ්‍ය පිරිසකුත් වාඩි කරගෙන සෑහෙන වෙලාවක් බණක් කිව්වා. බණ කියලා ඔන්න අවසන් කළා. ඒ බණ අවසන් කරනකොට දැන් අර වාඩිලා හිටපු භික්ෂුණුත් සාදුකාර දුන්නේ නැහැ. මොකද ඒ භික්ෂුන්ට ආසයි දැන් මේ සාදුකාරය අහන්න. අනේ නෑ නිහඬයි. නිශ්ශබ්ද වුණා. එතකොට මේ බණ කියපු භික්ෂුවට කේන්ති ගියා. ඒ භික්ෂුව කිව්වා අර ඒ එක ගාතාවක් කියලා දෙවියෝ සාදුකාර දීපු ඒ භික්ෂුව කැඳවාගෙන ඉන්න කිව්වා. එතකොට එක්තරා භික්ෂුවක් ගිහිල්ලා ඒ භික්ෂුන් වහන්සේව කැඳවාගෙන ආවා. කැඳවාගෙන ආවට පස්සේ කියනවා දැන් ඔබ මේ කිව් ගාතාව යලි කියන්න. මේ දෙවියෝ සාදුකාර දෙනවායි කියලා කියන්නේ අපිට ඒක බලන්න ආසයි කියලා. එතකොට අර ධර්මදර භික්ෂුව ඉස්සරහා මේ රහතන් වහන්සේ තමන් වහන්සේගේ එකම එක උදාන ගාතාව යලි කිව්වා. ගාතාව කියලා ඉවර වෙනකොටම මිහිරි සාදුනාදය. එතකොට අර ධර්මදර භික්ෂුවට කේන්ති ගියා. කේන්ති ගිහිල්ලා දෙවියොන්ට බයින්න පටන් ගත්තා. දෙවියොත් බලන්න ගියාපුවම
එක එක්කෙනාගේ මූණ බලලානේ සාදු කියන්නේ. දැන් මේ අපි කිව්වේ බණ නෙවෙයිද? එතකොට මේක අවසානයේ භාග්‍යතුන් වහන්සේ ළඟට පැමිණිල්ලක් විදිහට යනවා. බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාවේ වදාළේ ධර්මදරයා කියන්නේ කවුද? නතාවතා ධම්මදරෝ යාවතා බහුභාසති යෝච අප්පම්පි සුත්වාන ධම්මං කායේන පස්සති සවේ ධම්මදරෝ හෝති යෝ ධම්මං නප්පමජ්ජති. කොපමණ බණ කිව්වත් දහම් දරුවෙක් නොවේයි එතකින්. සුළුවෙන් නමුත් බණ දැන දකීනං ඒ දහම මැනවින්. යම් කෙනෙක් නොපමාවෙන් දහම තුල මැනවින් සිටීනම් සැබැවින්ම ඔහු දහම දරුවෙකි. ධර්මදරයා කියලා කියන්නේ කාටද? ගොඩාක් ධර්මයේ දැනගත්ත පමණින් ධර්මදර වෙන්නේ. ධර්මදරයෙක් බවට පත් වෙනවා කෙනෙක්. තමන් ඉගෙන ගන්න දහම් පද ක්‍රියාවේ නම් වනවා නම්. ඒ නිසා ක්‍රියාව තමයි අපට ගොඩාක් වටින්නේ. ක්‍රියාවයි වටින්නේ. ඒ ක්‍රියාව කියන එක ඒ කියන්නේ ධර්මයේ හැසිරීම කියන එක. කයින්, වචනයෙන්, හිතෙන් ආකල්පමය වශයෙන් ධර්මයේ හැසිරෙනවා කියන එක යම් වයසකදී කරනවද ඒකෙන්මයි ජීවිතේ මෝරන්නේ. ජීවිතේ මෝරනවා කියලා කියන්නේ පින්වතුනේ මේ අපි ලැබූ කය මේරීම නෙමෙයි. කය මේරීම කියන එකට අපි කියන්නේ ජරාවටපත් වීම කියලානේ. ජීවිතේ මෝරනවා කියලා කියන්නේ මේ මනුස්සය පරිණත මිනිසෙක් වෙනවා. අනේ පරිණත භාවය කියන එක බුදුරජාන් වහන්සේ අර්ථ ගන්නවපු විදිය හරීම ලස්සනයි. මේ ධම්මට්ට වර්ගයේ එක තියෙනවා. දැන් අපි කැමතිනේ පරිණත වැඩිමහල් කෙනෙක් වෙන්න. බලන්න ඇත්තම වැඩිමහල් භාවය. නතේන තේරෝ හෝති යේනස්ස පලිතං සිරෝ පරිපක්ඛෝ වයෝ තස්ස මෝගජින්නෝති උච්චති. යමෙකුගේ කෙස් පැහුණු පමණින් තෙර නමක් නොවේයි එතකින් වයස මෝරා ගියාම් ඔහුගේ ජරපත් මහල්ලෙකි ඔහුටය ලොවේ කියන්නේ. කෙනෙකුගේ මේ කෙස් පැහුණා කියලා එයාට මේ සම්බුද්ධ ශාසනය තුල මේ ධර්ම විනය තුල වැඩි හිටියා කියලා කියන්නේ කියනවා. කෙස් පැහුණා කියලා. කෙස් පැහුණු පමණින් වැඩි හිටි වෙන්නේ නැත. ඒ කෙස් පැහිච්ච කෙනාට මේ ශාසනීය ධර්ම විනය තුල කියන්නේ එයා ජරාවටපත් වෙච්ච මහල්ලෙක් කියලා. වැඩි හිටි නෙවෙයි. කොහොමද එහෙනම් වැඩි හිටි වෙන්නේ? යම් හි සච්ඡංච ධම්මෝච අහිංසා සංයමෝ දමෝ සවේවන්ත මලෝ ධීරෝ තීරෝ ඉති පෞච්චති. යමෙක් තුල සත්‍යද දහමද අවිහිංසාවද සංයමයද දමනයද යුතු වූ නුවණ ඇත්තා කෙලෙසුම් බැහැර දැමු වෙද ඔහුට තෙර නමයයි කියයි. වැඩි හිටියා කියලා කියන්නේ කොයි වගේ කෙනෙකුටද? සත්‍ය තුල පිහිටා ඉන්න කෙනෙකුට. කෙනෙක් කොච්චර ජීවිතේ ගත කරලා තිබුණත් බොරුව තුල නම් ඉන්නේ එයා නිකන් නාකි වෙච්චි මහල්ලෙක් විතරයි. වැඩි හිටියෙ නෙමෙයි. ඊළඟට කෙනෙක් කොච්චර වයවෘද්ධ වුණත් එයාට ධර්මේ නැත්තම් මහල්ලෙක් විතරයි. ඊළඟට එයා ගාව අහිංසාව නැත්තම් අනිත් සත්වයෝ කෙරෙහි හිංසා සිතුවලින් තොර වෙලා නැත්තම් හිංසා සහගත දේවල් හිතනවා නම් ඔය අපි දකින්නේ සමහරවිට මේ වයසට පළච්චි සෑහෙන වයෝවෘද්ධ වෙද්දි මේ සුද්ධියෝ සල්ලාලකම් කරනවා. ඔය බටහිර රටවල් වලට මේ දහම් පහස නැහැනේ. ඊළඟට මේ වයසට පළච්චි ඒ සුදු ජාතික පිරිමි තරංගෙට දඩයන් කරනව නේද? තරංගෙට සූදු කෙලිනව නේද? ඒතර බලන්න දිරලා විතරයි. වැඩි හිටියෝ නෙමෙයි.
අහිංසාව තියෙනවා නම් අන්න ඒ කෙනා වැඩිහිටියෙක්. සංයමය තියෙනවා නම් හොඳ සීල සංයමයක් තියෙනවා නම් අන්න වැඩිහිටි. හොඳට දමණය වෙලා නම් සිත කය වචනය කියන තුන දමණය කරගෙන නම් අන්න ඒ බඳු කෙනාට තමන්ගේ ජීවිතය තුළ තියෙන කෙලෙස් කසට එකෙන් එක බැහැර කරලා තියෙනවා නම් එසේ බැහැර කරපු තැනැත්තාට තමයි හැබෑවටම වැඩිහිටියා කියලා කියන්නේ. ඒ වැඩිහිටි භාවය කියන එක එතකොට මේ බාහිරින් කතා කරන එක නෙමෙයි. බාහිර කතාවෙන් හොයන්න පුළුවන් එකකුත් නෙමෙයි. බාහිර ඇවතුම් පැවතුම් වලින් හොයන්න පුළුවන් එකකුත් නෙමෙයි. ඒක ජීවිත අභ්‍යන්තරයේ පිහිටි එක. ඒකයි වින්ගතුනි මම කිව්වේ ආරම්භයේදීම ධර්මයේ කියන එක අභ්‍යන්තරේ පිහිටුවා ගත යුතු. ඇත්තටම අභ්‍යන්තරේ පිහිටන දෙයක්. බාහිර පිහිටුවා ගන්න බෑ. ඒ ගැන බුදුරජාණන් වහන්සේ තව ක්‍රමයකට වදාලා මෙහෙම. නවා කරන මත්තේන වන්න පොක්කරතායවා සාධුරූපෝ නරෝ හෝති ඉස්සුකී මච්චරෝ සටෝ. අකුරු මැනවින් උසුරු පමණින් පෙනුම බාහිර තිබුණ පමණින් ඉරිසියාවෙන් මසුරු වීමෙන් කපටිව සිටිනං ඔහු යහපත් පැවිද්දෙකු නොවේ. කෙනෙකුගේ ජීවිතේ යහපත් කියලා කියන්න පුළුවන්නේ මේ බාහිරින් කතා කරන විදිහෙන් නෙමෙයි කියනවා. ඊළඟට කෙනෙක් යහපත් බවට පත් වෙන්නේ බාහිරින් එයා ඇඳලා පැළඳලා ඉන්න පිළිවෙලින් නෙවෙයි කියනවා. එයාගේ යහපත් භාවය කියන එක පවතින්නේ කොතනද? එයාගේ අභ්‍යන්තරේ කොහොමද කියන තැනයි. කොච්චර ලස්සනට ඇඳලා කොච්චර ලස්සනට නිකන් මී පැණි වගේ දැනෙන්න කතා කර කර හිටියත් ඉරිසියාවෙන් නම් ඉන්නේ. කට්ට කෛරාටික නම් මසුරුකමින් යුක්ත නම් ඒ කෙනා යහපත් කෙනෙක් නෙමෙයි. යස්ස චේතං සමුච්චින්නං මූලගච්ඡං සමුහතං සවන්ත දෝසෝ මේධාවි සාධුරූපෝති උච්චති. යමෙක් තුල ඒ කෙලෙසුන් මුලින් ගැලවී නැසී ඇතනම් ඒ සොඳුරු නුවණැත්තා දොස් බැහැර කොට ඇතනම් යහපත් පැවිද්දෙක්යයි ඔහුට නම් කිව යුත්තේ. යම් කෙනෙක් ගාව ඉරිසියාව නැත්තම් මසුරුකම නැත්තම් කට්ට කෛරාටිකකම් නැත්තම් ආන්ගේ කෙලෙස් ඉවත් කරගෙන අභ්‍යන්තරේ පිරිසුදු කරගත්ත කෙනාට තමයි ඇත්තටම යහපත් කෙනා කියා කිව යුත්තේ. ඉතින් එහෙම තමයි යහපත් කෙනෙක් බවට දැන් බලන්න පින්වතුනි මේ බඳු ධර්මයන් තුලින් තමයි මේ ලෝකයට සෙත සදන ලෝකයට සිහිපත් කරපු පමණකින් පින්පල උපදවන්න තරම් ඊටා සොඳුරු ජීවිත බිහි වුණේ. දැන් අපි ගත්තොත් අපගේ ශාස්ත්‍රුන් වහන්සේ සිහි කළත් පින් වැඩෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ සිහි කළත් පින් වැඩෙනවා. මුගලන් මහරහතන් වහන්සේ සිහිපත් කළත් පින් වැඩෙනවා. අනිත් රහතුන් සිහි කළත් පින් වැඩෙනවා. ඒ කොහොමද එහෙම උනේ? ඒ උනේ අභ්‍යන්තරය හැදුව නිසා. අභ්‍යන්තරය හැදුව නිසා, හැබෑවටම යහපත් වූ නිසා. බාහිර පෙනුමක් නෙමෙයි සකස් කරගත්තේ. අභ්‍යන්තරයයි සකස් කරගත්තේ. ඒ අභ්‍යන්තරය සකස් කර ගැනීම තුලින් තමයි යම් කෙනෙක් යහපත් බවට පත් වෙන්නේ. ඒ වගේමයි යම් කෙනෙක් ශ්‍රමණ බවට පත් වෙන්නේ, පැවිද්දෝ බවට පත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශාසනය පැවිදින භික්ෂුවට ශ්‍රමණ කියනවනේ. ඒ ශ්‍රමණ කිව්වහට බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක දේශනා කළා. ඒ බාහිර පොරව ගන්න සිවුරෙන් විතරක් ශ්‍රමණ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි මේ සිවුර පොරව ගැනීමෙන් මහා යහපතක් සිද්ධ වෙනවා නම් ඉතින් කරන්න තියෙන්නේ මෙච්චරනේ උපන් හැටියේම සිවුරක් පොරවන්න තියෙන්නේ. ප්‍රශ්නේ ඉවරයි. එහෙම සිවුරු පොරව ගත්ත පමණින් බාහිර ඇඳුමකින් ජීවිතයට යහපත උදා වෙන්නේ නැහැ. ඒ ගැන බුදුරජාණන් වහන්සේ ධම්මට්ට වර්ගයේදී මෙහෙමයි පැහැදිලි කළේ. නමුණ්ඩකේන සමනෝ අබ්බතු අලිකං භනං ඉච්ඡා ලෝභ සමාපන්නෝ
සමනෝ කිං භවිස්සති කිසි සීලයක් නොමැතිව බොරුම කියමින් සිටිනා පවිටු ආසාවෙන් ලෝභයෙන් යුතුව සිටිනා හිස මුඩු කළ පමණින් ඔහු කෙසේනම් ශ්‍රමණයෙක් වේද. ඔන්න හොඳට අද කාලේ ඇතැම් මේ බුදුරජාණන් වහන්සේගේ භාසිතය විකෘති කරවන හිස් පැවිද්දන්ව අඳුනගන්න හොඳ වටින ගාථාවක්. මහා උඩඟුව උස්සඩින් කතා කරන්නේ. හොඳට අඳුනගන්න වෙලාවක්. ඉතින් මේ අඳුනගත්තොත් පින්වතුනි කාටද? හිස් පුද්ගලයා හිස් පුද්ගලයෙක් කියලා අඳුනගත්තොත් කාටද යහපත? Tamanටනේ. දැන් අපි මේ දහම් පදයක් කියන අතරේ මේ වගේ කරුණක් ඉස්මතු කරලා කියලා දෙන්නේ පින්වතුන්ලාට තමන්ගේ ජීවිතේ ගලවා ගැනීම පිණිස, තමන්ගේ ජීවිතේ රැක ගැනීම පිණිස. මොකද තමන් වරද්ද ගත්තොත් වරදින්නේ තමන්ට. තමන් වැරදි පාරක් තෝරගෙන ඒකේ ගමන් කළොත් අවසානයේ තමන්ට නේද වරදින්නේ. තමන් හරි පාරක් තෝරගෙන හරි පාරේ ගමන් කරොත් තමන් හරි තැනට යනවා. ඒ නිසා හොඳට අඳුන ගන්න ඕන. මේ බාහිර පෙනුමින් කවදාවත් ශ්‍රමණ බවට පත් වෙන්නේ නැහැ. ඒක ශ්‍රමණ ලිංගය කියන්නේ. සාමාන්‍ය සිවුරු පරවාගෙන ඉදීමට කියන්නේ ශ්‍රමණ ලිංගය. ඒ අරුණකොට අභ්‍යන්තරයේ ශ්‍රමණේකට සුදුසු ගුණ පිහිටලා නැත්තම් ඒ කෙනාට ශ්‍රමණ කියලා කියන්නේ. අභ්‍යන්තරයේ ශ්‍රමණේකු වීම පිණිස පිහිටුවා ගත යුතු ගුණ මොනවාද? යෝච සමේති පාපානි අනුන්තුලානි සබ්බසෝ සමිතත්තාහි පාපානං සමනෝති පෞච්චති. යමෙක් පව් සංසිඳුවා කුදු මහත් පව් සියලු අයුරින් පව් සංසිඳ වූ බැවින් ශ්‍රමණයා යයි කියන්නේ. යම් කෙනෙක් තමන්ගේ ජීවිතේ කයෙන් වෙන පව්, වචනයෙන් වෙන පව්, මනසින් වෙන පව්, ජීවත් වෙන ක්‍රමයට අනුව සිද්ධ වෙන පව් යම් තාක් ඇද්ද ඒ හැම පවක්ම බැහැර කළා නම් ඒ හැම පවක්ම සංසිඳවපු කෙනාට කියනවා ශ්‍රමණයා කියලා. එහෙනම් ශ්‍රමණ භාවය කියන එකත් එළියෙන් පෙන්වන එක නෙමෙයි, ඇතුලේ අභ්‍යන්තරේ ධර්මයේ පිහිටීමක් නිසාමයි ශ්‍රමණ බවට පත් වෙන්නේ. බලන්න පින්වතුනි, එතකොට මේකෙන් හොඳට තේරුම් ගන්න තියෙන්නේ තමන්ගේ ජීවිතේ යහපත වේවා, ශ්‍රමණ භාවයන් වේවා, දියුණුව වේවා, අභිවෘද්ධිය වේවා, ධර්මයේ පිහිටීම වේවා. මේ බාහිරට පෙන්වන්න නෙවෙයි මහන්සි ගන්න ඕන. තමන්ගේ අභ්‍යන්තරය සකස් කරගන්න. ඒකද බාහිර පේන දේ මුල් කරගෙන ඒකේ පස්සේ ගියා කියලා රැකවරණයක් නෑ. දැන් ඒ කාලේ එක වයසක 100 කෙනෙකුට එහෙම හිතලා තියෙනවනේ. ඒ 100ට වයසට යනකොට හිතුණා මාත් භික්ෂුවක් වෙන්න ඕන. මේ භික්ෂුවක් බවට පත් වෙලා මම මේ අන්තිම කාලේ වාසය කරන්න ඕන කියලා මෙයා භික්ෂුව කියලා හිතුවේ පින්ඩපාතේ යෑම. සම්පූර්ණ මේ ස්වාමීන් වහන්සේලා වගේ පාත්‍රයක් අරගෙන පින්ඩපාතේ යන්න පටන් ගත්තා. මේ පින්ඩපාතේ යන 100 දවසක් බුදුරජාණන් වහන්සේගේ ළඟට එනවා. ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේත් එක්ක කතා කරන අදහසින් ඔන්න වන්දනා කරලා වාඩි වුණා. වාඩි වෙච්ච 100ට බුදුරජාණන් වහන්සේ කතා කළේ ග්‍රහපතිය කියලා. ගිහි කෙනෙකුට කතා කරන විදියට. 100ට කේන්ති ගියා. මේ 100 කිව්වා ස්වාමීනි ඔබ වහන්සේයි මට මෙහෙම කතා කරන්නේ. මම පැවිද්දෙක් කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා නෑ නුඹ පැවිද්දෙක් නෙමෙයි. එතකොට 100 කියනවා ඇයි මමත් පැවිද්දෝ වගේ පින්ඩපාත යනවා. ඇයි මා පැවිද්දෙක් නොවන්නේ? අන්න ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ මෙහෙම වදාලා නතේන භික්ඛු හෝති යාවතා භික්ඛතේ පරේ විසං ධම්මං සමාදාය භික්ඛු හෝති නතාවතා. පිඩුසිඟා යපුන පමණින් ඔහු භික්ෂුවක් නම් නොවෙයි. පවිටු දේ තමන් තුළ තිබෙන තුරු ඔහු කිසිදා භික්ෂුවක් නම් නොවන්නේය. භික්ෂුව කියලා කියන්නේ මේ පිණ්ඩපාතේ යන කෙනාට පිණ්ඩපාතේ ගිය පමණින් භික්ෂුව කියලා කියන්නේ. යමෙක් එහෙම කියනවා නම් ඒක වැරදි.
භික්ෂුවක් තුල මේ භික්ෂුවගේ ජීවිතයේ තියෙන එක්තරා අංගයක් තමයි පිණ්ඩපාතේ යෑම. එහෙම ඇරෙන්න පිණ්ඩපාතේ යනවාද නොයනවාද කියන එකකින් භික්ෂුව කියන එක මවින්න බෑ. එහෙම භික්ෂුවක් බවට පත් වෙන්නේ නැහැ කියනවා. යෝද පුඤ්ඤංච පාපංච බාහිත්වා බ්‍රහ්මචර්යවා සංඛාය ලෝකේ චරති සවේ භික්ඛූති උච්චති. යමෙක් මේ දිවිය තුල පිම්පව් බැහැර කරමින් බඹසරෙහි පිහිටාගෙන ලොව හැසිරෙයිද නුවණින් සැබවින්ම ඔහු හටනම් භික්ෂුවක් යයි කියන්නේ ඔන්න හැබෑවටම භික්ෂුව කිව යුතු කෙනා. එයා පිම්පව් බැහැර කරලා පිම්පව් බැහැර වෙන්නේ යමෙක් මනාකොට ආර්ය මාර්ගයේ ගමන් කිරීමෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මනවින් ගමන් කරන කෙනා පිම්පව් සියල්ලෙන්ම නිදහස් වෙච්චි සසර දුකින් අත් මිදෙනවනේ. අන්න එහෙම කරපු කෙනාට මනා බඹසරක පිහිටලා ඒ බඹසරින් යුක්තව පිරිසුදු ජීවිතයක් ගත කරන කෙනාට තමයි භික්ෂුව කියලා කියන්නේ. එනම් භික්ෂු භාවය කියන එකත් අභ්‍යන්තරයේ තියෙන එකක්. අභ්‍යන්තරයේ තියෙන එකක්. එතකොට මේ හැම එකක්ම පින්වතුනේ තම තමන්ගේ හෘද සාක්ෂියත් එක්ක සම්බන්ධයි. තමන් ධර්මයේ පිහිටියාද කියන එක. ඊළඟට තමන් නුවණැත්තෙක්ද කියන එක. තමන් ධර්ම දරයෙක්ද කියන එක. ඊළඟට තමන් බුදුරජුන්ගේ ශ්‍රාවක කෙනෙක්ද කියන එක. හැමදේම පැවිද්දෙක්ද කියන එක. හැමදේම තමන්ගේ හෘද සාක්ෂියත් එක්ක සම්බන්ධයි. බාහිරින්නේ ගොඩාක් වෙලාවට මයින්ඩ් යන්නේ. ඒ කාලේ ඔය අන්‍ය තීර්ථකයෝ හරියට කියාගෙන ගියපු කතාවක් තිබිලා තිනවා. ඔය ගුණධර්ම දියුණු වෙච්ච අය කියන්නේනේ. කියන්නේ. යමෙක් ඔය බණ කියනවා නම් දියුණුවක් නැති අය. එහෙම කී ගිහින් තියෙනවා. අදටත් ඇතැම් වෙලාවට එහෙම හිතන පිරිස් ඉන්නවා. හරි ස්වාමීන් වහන්සේලා බණ කිය ඉන්නේ. හරි ස්වාමීන් වහන්සේලා ඉන්නේ මේ හුදෙකලාවේ. හරිම ස්වාමීන් වහන්සේලා ওই බණ කියාගෙන යන්නේ නේ. උන්වහන්සේලා ඒ වාට ආස කරන්නේ. එහෙම ඒ වගේ මත ගොඩනගනවා. එතකොට ඒ අය හිතන්නේ හරි ස්වාමීන් වහන්සේලාන ඔන්න පැත්තකට වෙලා කතා නොකර නිහඬව ඉන්න ඕන. කොච්චර වැරදි මතයක්ද කියලා තේරෙනවා මේ ධම්මට වර්ගය ඉගෙන ගන්නකොට. ඇතර මේක එහෙම ඒ වගේ මතයක් කොච්චර දොස් සහිතද පින්වතුනේ. මොකද අතීතේ බණ කියු බණ පාඩම් කෙරවූ ඒ බඳු භික්ෂුන් නිසා නේද අද අපිට ඉගෙන ගන්න කතා කරන්න බණක් ඉතුරු වෙලා තියෙන්නේ. ඒ අය කතා නොකර හිටියා නම් ඒ උත්තරමියෝ අද මුකුත් නැහැ. ඒ ගැන බුදුරජාණන් වහන්සේ මෙහෙම වදාලා. නමෝනේන මුනි හෝති මූල්හ රූපෝ අවිද්දසු යෝච තුලංව පග්ගයිහ වරමාදාය පණ්ඩිතෝ. අවබෝධයක් නොමැතිව මුලාවෙන් මත්වී සිට නිහඬව සිටිය පමණින් මුනිවරයෙක් නොවන්නේ. නුවණැති කෙනා මෙලොවේ කිරාමෙන කුසල් අකුසල් උතුම් දේ අරගන්නේ. මේ යම් කෙනෙකුට මුනි භාවයට උතුම් භාවයට පත් වෙන්න බෑ කියනවා මේ නිහඬව හිටපමණින්. මොකද නිහඬ භාවය කියන එක ඇතැම් කෙනෙක් නිහඬව ඉන්නේ කතා කරන්න බයට. ඇතැමුන්ට සබකෝලේ තියෙනවනේ. සබකෝලේ හින්දා නිහඬයි. ඇතැමුන්ට අර මේ වචන කතා කරගන්න බෑ. ගැළපිලා ඉන්නේ නැහැ. ඒ හින්දා කට පියාගෙන ඉන්නවා. ඇතැමෙක් මෝඩයි. තමුන්ගේ මෝඩකම අහුවෙයි කියලා නිහඬව ඉන්නවා. ඉතින් ඒ වගේ එක එක පැතිකඩවල තියෙනවා නිහඬ භාවයේ. නිසා මේ නිහඬව හිටිපමණින් ඒ කෙනාට මුනිවරයා කියන්නේ කියනවා. ඇතැම් වෙලාවට උතුම් ගුණ ධර්ම සහිත මුනිවරයා නිහඬව ඉන්නවා තමන්ගේ පාඩුවේ ධර්මයන් මෙනෙහි කර කර. සමේක බාහිරින් හොයන්න බෑ. බාහිරින් බෑ. බාහිරින් හොයන්න බැරි නිසා බාහිරින් මයින්ඩ් යන්නත් හොඳ නැහැ. හැබෑවටම මුනි භාවයට උතුම් භාවයට පත් වෙන්නේ කොහොමද? පාපානි පරිවජ්ජේති සමුනි තේන සෝමුනි
යෝමුනාති උභෝලෝකේ මුනිතේන පෞච්චති. හැම පව් වලක් වන්නේ එයින් ඔහු මුනි බවට පත්වේ. ඇතුළත පිටත හැම ලොව කිරා බලයි නම් කුසල් දම් ඒ තුලින් ඔහු හට මුනිතුමායයි කියන්නේ. හරියටම මුනි කියලා කෙනෙකුට කියන්න පුළුවන් වෙන්නේ ඒ කෙනා ගාව තියෙනවා නම් මෙන්න මේ විදිහේ ජීවිතයක්. පාපානි පරිවජ්ජේති පව් වලින් ජීවිතේ වළක්ව ගන්නවා නම් තමන්ගේ ජීවිතයේ දෙස හැරී බලමින් පව් වලින් වළකිනවා නම් පව් වලින් වැළකිච්ච උත්තමයාට තමයි මුනි කියලා කියන්නේ. ඒ නිසා පින්වතුනි තමන්ගේ ජීවිතේ තමන් අභ්‍යන්තරය හොඳට පිරිසුදු කර ගන්නවා නම් තමන්ගේ දෙසට හැරී බලමින් තමාව පිරිසුදු කර ගන්නවා නම් ඒ තුලින්ම ජීවිතයක් ශ්‍රේෂ්ඨත්වයේ කරා යන්නේ. නිසා මහන්සි ගන්න ඕන අපි මේ ඉන්න ටික කාලවකවානුව අවුරුදු 60 70 80 අපේ පැත්තට හැරි බල මේ ජීවිතය පිරිසුදු කරගන්න. ඒකමයි තියෙන පිළිවෙල. මේ බාහිර ආටෝපේ බාහිරින් මිනිස්සු අපි දිහා බලන්නේ කොහොමද? අපි ගැන කතා වෙන්නේ කොහොමද? අපේ ප්‍රතිරූපෙ මොකද්ද? මේකට ලොකු වැදගත්කමක් දිය යුතු නෑ. ඇතමෙක් ඉස්සර ඒ කාලේ ඉඳලා තියෙනවා ඇතැම්මු තමන්ගේ නම සම්බන්ධයෙන් ගොඩාක් ආඩම්බර වෙන. දැන් අද උනත් ගත්තොත් දෙමව්පියෝ දරුවෙකුට නමක් දාද්දි නමේ තේරුම ගැන ගොඩාක් හිතනවානේ. ගොඩාක් හිතනවා. මගේ පුතාට මගේ දූට දාන නමේ තේරුම මොකද්ද කියලා. ඉතින් තේරුම හිතලා නම දාන එක හොඳයි. එතකොට ඒ දරුවාට සතුටුයිනේ. නමුත් නමේ තේරුමින් සම්පූර්ණ ජීවිතයක් නිර්මාණය වෙන්නේ. ඒ කාලේ හිටියා බිලිබාන තරුණ කොල්ලෙක්. ඒ කොල්ලගේ නම ආර්ය. ආර්ය කියන එකේ සරල සිංහල තේරුම ගත්තොත් උතුම්. ඉතින් එතකොට මේ කොල්ලා හරි ආඩම්බරෙන් හිටියා තමන්ගේ නම ගැන ආර්ය. ආර්ය කියන නම ගැන ආඩම්බරෙන් හිටියේ. මෙයා කරන්නේ බිලිබාන එක. දවසක් බුදුරජාණන් වහන්සේ මෙයා බිලිබාන ගංගාවෙන් ඈතර වෙන්න වැඩියා. වැඩම කරලා මේ කොල්ලාගෙන් ඇහුවා පුතේ වාගේ නම මොකද්ද? එතකොට මේ කොල්ලා කියනවා ස්වාමීනි මම ආර්ය. බුදුරජාණන් වහන්සේ වදාලා ආර්ය බොහොම ලස්සන නමක්. හැබැයි පුතේ නමින් ඔයාගේ ජීවිතේ උතුම් වෙන්නේ. ඔයාට ආර්ය කියූ පමණින් ඔයාගේ ජීවිතේ උතුම් වෙන්නේ. ඒ නිසා නමට ගැළපෙන්න ජීවත් වෙන්න කිව්වා. එතකොට මේ කොල්ලා ඇහුවා ස්වාමීනි කොහොමද මම නමට ගැළපෙන්න ජීවත් වෙන්නේ? අන්න බුදුරජාණන් වහන්සේ වදාලා නතේන අරියෝ හෝති යේන පානානි හිංසති අහිංසා සබ්බපානානං අරියෝති පෞච්චති. සතුන් හට හිංසා කරයි නම් එයින් ඔහු ආර්යෙක් නොවෙයි. හැම සතුන් හට ලොවේ හිංසාවක් නොකරයි නම් ආර්යෙකයි ඔහුට පවසයි. මේ දරුවාට මේ තරුණයාට හරි ආසාවක් හටගත්තා බුදුරජාණන් වහන්සේගේ මේ එකම එක ගාථාවෙන්. අනේ එහෙනම් මම මගේ ලස්සන නමට ගැළපෙන ජීවිතයක් හදාගන්න ඕන. අවසානයේ ඔහු සෝතාපන්න ශ්‍රාවකෙක් බවට පත් වුණා. ඔහු තමන්ගේ නමට ගැළපෙන විදිහේ ජීවිතයක් ගොඩනගා ගත්තා. එතකොට බලන්න බාහිරින් දාන නමින් ජීවිතේ ගොඩනගන්නේ. තමන්ම තමයි ජීවිතේ ගොඩනගා ගන්න ඕන හරියට. ඉතින් බුදුරජාණන් වහන්සේ ධම්මට වර්ගයේ වදාළ අවසාන ගාථා ද්විත්වය මෙන්න මේවා. නසීලබ්බත මත්තේන බාහු සච්චේන වාපන අථවා සමාධිලාභේන විවිච්ච සයනීනවා. සීල ගුණ දම් තිබුණ පමණින් බොහෝ දහමත් උගත් පමණින් සමාධියකුත් ලැබුණු පමණින් හුදෙකලාවේ සිටිය පමණින්
සැපවත් නුනෙමි නොසිතන්නේ. බුදුරජාන් වහන්සේ මේ ජීවිතේ දියුණු කර ගැනීම කියන එක සම්බන්ධයෙන් කොච්චර භික්ෂූන් උනන්දු කෙරෙව්වාද කියන්නේ. මහණෙනි, සිල් ගුණය තිබූ පමණකින්, ඊළඟට බොහෝ ධර්මයේ දැනගත්ත පමණකින්, ඊළඟට තමන්ට චිත්ත ඒකාග්‍රතාවයක් සමාධියක් ලැබුණු පමණකින්, ධර්මයේ තුල විවේකීව වාසය කරපු පමණකින් සැපයටපත් වුණා කියලා හිතන්න එපා කිව්වා. එතකොට ඉපමණකින්වත් බුදුරජාණන් වහන්සේ ප්‍රමාදයක් වෙන්න දුන්නේ නැහැ. දැන් මේ වගේ වුණා කියලා ඉපමණකිමුත් සැපයටපත් වුණා කියලා හිතන්න එපා කියලානේ කිව්වේ. ඉතින් ඒ වෙකේ ඉතින් මේවවත් නැත්තම් කවර සැපයක්දනේ? මේ ටිකවත් නැත්තම් ජීවිතය සම්බන්ධයෙන් සැපවත් වුණා කියලා නිකන් හිතුවිල්ලක් උපදින්නවත් වටින්නේ නැහනේ. මෙහෙම තිබ්බත් සැපවත් වුණා කියලා හිතන්න එපා. පුසාමිනෙක් කම්ම සුකං අපුතුජන සේවිතං භික්ඛු විස්සාසමාපාදී අපත්තු ආසවක්ඛයං. පුහුදුන් අය නොවන උතුමන් සේවනය කළ අනාගාමී ඵල සැප ලද පමණකින් භික්ෂුව රහත් බවකට නොපෑමින සැපවත්තුනෙමි නොසිතන්නේ. බුදුරජාන් වහන්සේ වදාලා අඩු ගානේ අඩුම තරමේ කෙනෙක් අනාගාමී ඵලය සාක්ෂාත් කරමින් හිටියත් ඒත් හිතන්න එපා කිව්වා මගේ ජීවිතේ සම්පූර්ණ වුණා, සැපවත් වුණා කියලා. අරහත්වයමයි සැපය. මේ දුක් කරදර කිසිවක් නැති අරහත්වයමයි සැපය. ධර්මයේ පිහිටි තැනමයි සැපය. ධර්මයේ පිහිටියා කියලා කියන්නේ කාහටද? මනාව ජීවිතේ ධර්මයේ තුල පිහිටුව ගත්තා කියලා කියන්නේ කාහටද? රහතන් වහන්සේටයි. ඒ රහතන් වහන්සේට කියනවා දන්ත භූමින් අනුප්පත්තු. දමනය වූ භූමියටපත් වුණා. ඒ දමනීය භූමිය කියලා කිව්වේ අමෘත නිවනට. ධර්මයේ තුලින් උපදවා දෙන පරම ශාන්තිය සැනසීමට එන තෙක්ම ජීවිතේ සැපයටපත් වුණා කියලා නම් හිතන්න එපා කිව්වා. ඒ නිසා මේ බාහිරින් අපි ගොඩනගා ගන්න කිසිම දෙයකින් පින්වතුනි අපේ ජීවිතේ සැපයටපත් වෙන්නේ ප්‍රතිරූපයකින් සැපයටපත් වෙන්නේ. අපට ලැබෙන කිත් පැසසුම් වලින් අපේ ජීවිතේ සැපයටපත් වෙන්නේ. සැපයටපත් කර ගන්නට නම් අපිට කරන්න තියෙන්නේ සැපය උපද්දන ධර්මයත් එක්ක ටික ටික හෝ එකතු වෙන්න. එකතු වෙන පමණට අපේ ජීවිතේ සැපවත් වෙනවමයි. එනිසා මේ ධම්මට්ට වර්ගයේ ගාථාරත්න හොඳින් යලි යලිත් සිහි කරමින් තමන්ගේ ජීවිතේ හැබෑවටම ධර්මයේ තුල පිහිටි ජීවිතයක් බවට පත් කර ගන්නටයි අපි උත්සුක විය යුත්තේ. ඒ උදෙසා අපි හැම දිනාට උතුම් බුද්ධ රත්නයේ, උතුම් ධර්ම රත්නයේ, උතුම් සංඝ රත්නයේ ආශිර්වාදය නොඅඩුවම සැලසේවා. සාදු සාදු සාදු. රැස් කර ගන්නට යෙදුණු උදාරතර පින සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. සග්දිවිඳු සතරවරන් දෙවිවරු, සෙම්පති දෙවියන් ප්‍රධාන සියලු දෙවියෝද, මේ ලංකා භූමිය සුරකින්න සුමන සමන් දෙවියන් ඇතුළු ඒ සියලු දෙවියෝද, අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවියෝද සතුටින් පින් අනුමෝදන්ව දිව්‍ය සැපින් වැඩෙත්වා. දෙවියන්ගේ නිරන්තර රැකවරණ ආශිර්වාද අප හැම දිනාටම දෙවියෝ නොඅඩුවම සලසා දෙත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන්ව ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. ගෞතම සාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. අද දවසේ මේ උතුම් සද්ධර්ම දේශනාව වෙනුවෙන් දායකත්වයන් දරනු ලබන ඒ පින්වතුන්ලා මූලිකව බලාපොරොත්තු වෙන පරිදි තමන්ගේ නමින් මිය පරලෝ යන්ට යෙදුනා වූ හසලක කොළොංගොඩ ග්‍රාමීය විසූ
පින්වත් සෝමාවතී මිත්තනියටත් පොඩිසිඤ්ඤෝ මුත්තනුවන්ටත් හසලක දෙහැමි ග්‍රාමයේ විසූ පින්වත් මුතුමැණිකේ මිත්තනියටත් අප්පුහාමි මුත්තනුවන්ටත් කුලියාපුටියේ තුම්මෝදර විසූ අගිදහාමි මිත්තනියට සහ පෙඩ්රික් අප්පුහාමි මුත්තනුවන්ටත් කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයේ විසූ ගුණරත්නම් මිත්තනියට සහ ධර්මරාජ මුත්තනුවන්ටත් හසලක හිඹුටුව ග්‍රාමයේ විසූ සෙනවිරත්න ලොකු තාත්තාටත් ලොකු සීයාටත් මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා. අද ධර්ම දේශනාවට දායකත්වයේ දරූ පින්වත් නිලංක බණ්ඩාර සහ ශනෝපා බණ්ඩාර යන දෙපළගේ නමින් මිය පරලෝ යන්ට යෙදුනා වූ සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් ව ඥාතීන්ගේ පරලොව ජීවිත ඒකාන්තයෙන් සැපයට පත්වෙත්වා. ඒ ඥාතීන්ට හිතා ඉක්මන් භවයකදීම සසර දුකින් නිදහස් වීම පිණිස මේ ධර්ම දානමය පින්කම ඒකාන්ත වශයෙන් හේතු වාසනා වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් යුතුව පින් අනුමෝදනා සිදු කරන්න. සුජීවත්ව සිටින පින්වත් අයරින් ඒකනායක ලොකු අම්මාට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් රත්නත්‍රයේ ආශිර්වාදයෙන් සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝග සුව ශාන්තිය සැලසේවා. යම් මේ රෝග පීඩා වේ නම් ඒ සියල්ල දුරින්ම දුරු වෙත්වා. කායික පීඩා මානසික පීඩා දුරුව කායික මානසික සැප සැහැල්ලුව සැලසෙත්වා. සුවසේම පින් කරගෙන ධර්මාවබෝධ කරන්ට ඒ මෑණියන්ට වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා, සෙත් ප්‍රාර්ථනා කරනවා. ධර්ම දානයේ සිදු කළේ ඕස්ට්‍රේලියාවේ වෙසෙන පින්වත් නිලංක බණ්ඩාර මහත්මයා සහ ශනෝපා බණ්ඩාර මහත්මිය යන මේ පින්වතුන්ලා දෙපළ. ඒ පින්වතුන්ලාට අපි විශේෂයෙන් සෙත් පතනවා විදේශගතව ඒ ගෙවන ජීවිතේ කරදර බාධා වලින් තොරව සැනසille ගත කරන්නට ලැබේවා. ජීවිතේ යහපතට පමුණුවන සත්පුරුෂ කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරන්නට ලැබේවා. ධර්ම දානයේ සිදු කළා වූ ඒ සුපින්වතුන්ලාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වත් හැම දෙනාටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලී ඒ සුපින්වතුන්ලා සියලු දෙනාටත් ඒ වගේම දහම් ශ්‍රවණයේ යෙදිච්චි පින්වතුන්ලා හැම දෙනාට තම තමන්ගේ ජීවිතවල රැකී ආරක්ෂා දූ දරුවන්ගේ මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු මේ ආදී සෑම සියලු දේ සාර්ථක කරගන්නට ලැබේවා. ඒ ජීවිතවල දියුණුව වෙනුවෙන් යම් පෙනෙන නොපෙනෙන බාධා කරදර ඇත්නම් සියල්ල දුරු වේවා. පින්වතුන්ලා හැම දිනාට කලන මිතුරු ඇසුරේ පින්ඩස් කරගෙන සුවසේම ධර්මයේ හැසිරෙලා ධර්මාවබෝධයෙන් සැනසෙන්න වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් පතනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.